කතා පුහුණුව Training in English Speech 13 වෙනි පාඩම. පාඩම් මාලා සැකැස්ම හා ඉදිරිපත් කිරීම ඉංග්‍රීසියට පදනම් පොතේ කතෘ ආචාර්ය ඇන්තනී ප්‍රනන්දු. නිෂ්පාදනය හා ප්‍රකාශන අයිතිය අන්තර් සංස්කෘතික පර්යේෂණ ආයතනය ඇල්දෙනිය කඩවත. සුබ දවසක් වේවා. අපි දැන් 13 වෙනි පාඩමේ පළමු හේවත් ව්‍යාකරණ විස්තර කොටසට යමු. අපි මේ පාඩමෙන් බලන්න යන්නේ වස්තුවක හැඩරුව විස්තර කරන්න භාවිතා වෙන නාම විශේෂණ පද හා ක්‍රියාවක ස්වරූපය විස්තර කරන්න භාවිතා වෙන ක්‍රියා විශේෂණ ගැනයි. නාම විශේෂණ හා ක්‍රියා විශේෂණ කියන්නේ කොයි විදිහේ පදවලටද කියලා බලාගන්න අපි උදාහරණයක් ගමු. ගීතා ලස්සන ගෑනු ළමයෙක්. ඈ ලස්සනට අඳිනවා. ගීතා is a beautiful girl. She dresses beautifully. Beautiful ලස්සන යන පදය නාම විශේෂණයක්. එයින් ගීතා යන ගෑනු ළමයාගේ හැඩරුව විස්තර වෙනවා. Beautifully ලස්සනට යන්න ක්‍රියා විශේෂණයක්. ඒකෙන් අඳිනවා පළඳිනවා යන ක්‍රියාවේ ස්වරූපය විස්තර වෙනවා. අපි මේ පාඩමෙන් බලන්න යන්නේ එවැනි නාම විශේෂණ හා ක්‍රියා විශේෂණ ගැනයි. ඒ දෙක අපි වෙන වෙනම සලකා බලන්න ඕන. පළමුවෙන් අපි නාම විශේෂණ පද ගමු. අපි අපේ මුල් පාඩම් වලදී නාම විශේෂණ පද කිහිපයක් ඉගෙන ගත්තා. ඒවා සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ කොහොමද කියලාත් බැලුවා. අපි මෙතන බලන්න යන්නේ කෙනෙකුගේ ගුණාගුණ තවත් කෙනෙකුගේ ගුණාගුණ හා සංසන්දනාත්මකව දක්වන්න නාම විශේෂණ පද යොදාගන්නේ කොහොමද කියන එකයි. කෙනෙකුගේ ගුණාගුණ සංසන්දනාත්මකව දක්වන්න සිංහලෙන් භාවිතා වන ක්‍රමය ඉතාමත් චාම් එකක්. කරන්න තියෙන එකම දේ නාම විශේෂණ පදයක සාමාන්‍ය රූපයට ඉදිරියෙන් එක තැනක වඩා කියලත් අනිත් තැන වඩාත්ම කියලත් යෙදීමයි. උදාහරණයක් ගමු. ගීතා ලස්සනයි. ගීතා සීතාට වඩා ලස්සනයි. අපේ පන්තියේ වඩාත්ම ලස්සන ළමයා ගීතායි. ඒ සිංහල ක්‍රමයේ මුල් කරගෙන නාම විශේෂණයක ඒ රූප තුනෙන් පළමුවැන්න සාමාන්‍ය රූපය කියලත්, දෙවැන්න වඩා අර්ථයේ රූපය කියලත්, තුන්වැන්න වඩාත්ම අර්ථයේ රූපය කියලත් අපට නම් කරගන්න පුළුවන්. අපිට පළමුවෙන් බලන්න තියෙන්නේ ඒ තුන් ප්‍රකාර රූප ඉංග්‍රීසියෙන් තනාගන්නේ කොහොමද කියන එකයි. ඊට පස්සේ අපිට බැලුව හැකි ඒවා වගන්තිවල භාවිතා කරන්නේ කොහොමද කියලා. ඉංග්‍රීසියෙන් ඒ රූප තැනෙන්නේ සිංහලයේ තරම් චාම් ක්‍රමයකට නොවුවත් එච්චර දුෂ්කර ක්‍රමයකට නෙමෙයි. ඉංග්‍රීසියේ ඒ තුන් ප්‍රකාර රූපය තනාගන්න ක්‍රම 3ක් තියෙනවා. වඩාත්ම බහුලව පාවිච්චි වෙන ප්‍රථම ක්‍රමය අනුව වඩා අර්ථයේ රූපය තැනෙන්නේ සාමාන්‍ය රූපයේ අගට ER අකුරු දෙක එකතු කිරීමෙන්. වඩාත්ම අර්ථයේ රූපය EST අකුරු 3 එකතු කිරීමෙන්. උදාහරණ කිහිපයක් ගමු. 1. ගැඹුරු deep. වඩා ගැඹුරු deeper. වඩාත්ම ගැඹුරු deepest. 2. දක්ෂ clever. වඩා දක්ෂ cleverer. වඩාත්ම දක්ෂ cleverest. 3. වයස old. වඩා වයස older. වඩාත්ම වයස oldest. ER හා EST යන අකුරු විශේෂණ පදයේ අගට එකතු කිරීමේ මේ ප්‍රථම ක්‍රමය වැඩි වශයෙන් භාවිතා වෙන්නේ වැඩි දිග නැති, ඒ කියන්නේ ස්වර ශබ්ද එකකින් හෝ දෙකකින් පමණක් යුක්ත වෙන පද සඳහායි. දිග පදවල අගට තවත් අකුරු එකතු කෙරුවොත් ඒ පද තවත් දික් වෙනවා.
ඒ හින්දා දිගපද සඳහා භාවිතා කරන්න දෙවෙනි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි වඩා අර්ථයේ MORE පදය හා වඩාත්ම අර්ථයේ MOST පදය විශේෂණ පදයට ඉදිරියෙන් යොදන එක. ඒක බොහෝ දුරට සිංහල ක්‍රමයටම සමානයි. උදාහරණ කිහිපයක් ගමු. 1. ලස්සන beautiful. වඩා ලස්සන more beautiful. වඩාත්ම ලස්සන most beautiful. 2. සිත් ගන්නා සුළු interesting. වඩා සිත් ගන්නා සුළු more interesting. වඩාත්ම සිත් ගන්නා සුළු most interesting. 3. බුද්ධිමත් intelligent. වඩා බුද්ධිමත් more intelligent. වඩාත්ම බුද්ධිමත් most intelligent. ඒ ක්‍රම දෙකට අමතරව තුන්වෙනි ක්‍රමයකුත් තියෙනවා. ඒක ඊටමත් සුළු වචන සංඛ්‍යාවකට සීමා වූ එකක්. ඒවායේ රූප තුන් ප්‍රකාරයි. ප්‍රධාන ඒවා මේවායි. 1. හොඳ good. වඩා හොඳ better. වඩාත්ම හොඳ best. 2. නරක bad. වඩා නරක worse. වඩාත්ම නරක worst. 3. කුඩා little. වඩා කුඩා හෝ වඩා අඩු less. වඩාත්ම කුඩා හෝ වඩාත්ම අඩු least. විශේෂණ පදයක සංසන්දනාත්මක රූප තැරෙන්නේ කොහොමද කියලා හොයාගත්තට පස්සේ අපි ඒවා වගන්තිවල භාවිතා වෙන විදිය බලමු. පළමුවෙන් සාමාන්‍ය මට්ටමේ රූප වගන්තිවල භාවිතා වෙන විදිය බලමු. සාමාන්‍ය මට්ටමේ ඒ රූපයත් පුද්ගලයන්ගේ වේවා බඩු භාණ්ඩවල වේවා ගුණ අගුණ සංසන්දනය කරලා පෙන්වන්න යොදා ගන්න පුළුවන්. එවැනි තැන්වල සිංහලෙන් භාවිතා වෙන්නේ තරමටම යන පදයයි. අජිත් ගීතා තරමටම උසයි. තරමටම යන සිංහල අදහස ඉංග්‍රීසියෙන් දක්වන්න තරම් යන අර්ථයේ as පදය දෙවරක් භාවිතා කරන්න ඕන. ඒක විශේෂණ පදයට ඉදිරියෙන් මෙන්ම පසුවත් යොදන්න ඕන. එතකොට තරමටම උස යන්න ඉංග්‍රීසියෙන් දැක්වෙන්නේ as tall as යනුවෙන්. Ajit is as tall as Geeta. තරමටම යන අර්ථය දක්වන ඒ ඉංග්‍රීසි වගන්තිය දිහා බලපුහාම සිංහල හා ඉංග්‍රීසි වගන්ති දෙක අතර සුළු වෙනසක් තියෙනවා කියලා ඔබට පෙනී යන්න ඕන. සිංහලෙන් කා තරමටද කියන එක ඒ කියන්නේ මෙතන ගීතා යන්න යොදලා තියෙන්නේ තරමටම යන පදයට ඉදිරියෙන්. ගීතා තරමට. ඉංග්‍රීසියෙන් කා තරමටද කියන එක දක්වලා තියෙන්නේ දෙවෙනි as පදයට පසුව. as ගීතා. තව උදාහරණයක් ගමු. කමල් සුනිල් තරමටම දක්ෂයි. Kamal is as clever as Sunil. එතන සුනිල් තරමටම දක්ෂ යන අදහස ප්‍රකාශ වෙලා තියෙන්නේ as clever as Sunil යන පද හතරෙන්. තරමටම යන අදහස නැතයි අර්ථයේ වගන්තියක භාවිතා කරනකොට as පද දෙක වෙනුවට කැමතිනම් so as කියන පද දෙකත් පාවිච්චි කරන්න පුළුවන්. කමල් සුනිල් තරමටම දක්ෂ නැහැ. එතන Kamal is not as clever as Sunil කියලා කියන්නත් පුළුවන්. Kamal is not so clever as Sunil කියලා කියන්නත් පුළුවන්. දැන් අපි දෙවෙනි රූපය ඒ කියන්නේ වඩා අර්ථයේ රූපය භාවිතා කරන්නේ කොහොමද කියලා බලමු. වඩා අර්ථයේ රූපය පාවිච්චි කරනකොට
කාට වඩාද කියා දක්වන්න දැන් THAN දැන් පදේ භාවිතා කරන්න ඕන. අජිත් ගීතාට වඩා උස්සයි. අජිත් is taller than ගීතා. මෙතන කාට වඩාද කියන එක ඒ කියන්නේ ගීතා යන්න සිංහලෙන් යොදලා තියෙන්නේ වඩා යන්නට ඉදිරියෙන්. ඉංග්‍රීසියෙන් දැන් යන්නට පසුව. ගීතාට වඩා උස taller than ගීතා. මගේ පෑන ඔයාගේ එකට වඩා ගණන්. My pen is more expensive than yours. දැන් අපි තුන්වෙනි රූපය ඒ කියන්නේ වඩාත්මාර්ථයේ රූපය භාවිතා කරන්නේ කොහොමද කියලා බලමු. ඒ රූපය භාවිතා වෙන්නේ පෙර රූපයේ වගේ පුද්ගලයන් දෙන්නෙක් හෝ භාණ්ඩ දෙකක් එකිනෙකට සංසන්දනය කරනකොට නෙමෙයි. තුනක් හෝ තුනට වැඩි සංඛ්‍යාවක් මුල් කරගෙන කතා කරන කොටයි. වඩාත්මාර්ථයේ රූපේ භාවිතා කරනකොට එක විශේෂ දෙයක් සිහි තබා ගන්න ඕන. වඩාත්ම කියන මට්ටමේ ගුණයකින් යුක්ත පුද්ගලයා හෝ දේ ඉබේම නිශ්චිත වෙනවා. වඩාත්ම හොඳ ඕ වඩාත්ම නරක කියා කියන්න පුළුවන් එකම එක පුද්ගලයෙකුට හෝ දෙයකට විතරයි. ඒ හින්දා වඩාත්ම අර්ථයේ රූපයට ඉදිරියෙන් ද යන නිශ්චිතාර්ථයේ పూర్ව පදය අනිවාර්යයෙන්ම යොදන්න ඕන. අපේ පන්තියේ උසම ළමයා අජිත්. The tallest child in our class is Ajit. අපේ ගමේ ලොකුම ඉඩම මේකයි. The biggest property in our village is this. වඩාත්මාර්ථයේ රූපයට ඉදිරියෙන් ඒ විදිහට ද పూర్ව පදය යොදන්න ඕන. නමුත් ද పూర్ව පදය එතන වුණත් යොදන්න බැරි එක අවස්ථාවක් තියෙනවා. ඒක ඔබ කලින් ඉගෙනගෙන තියෙනවා. ඒ මයි, මගේ, යුව, ඔයාගේ වැනි සම්බන්ධ විභක්තියේ සර්වනාම පදයක් භාවිතා වෙන විටයි. ඒ පද ස්වභාවයෙන්ම නිශ්චිත ගනී. ඒ හින්දා ඒවා ඉදිරියෙන් ද పూర్ව පදය දාන්නේ නැහැ. මගේ හොඳම යාළුවා සුනිල්. Sunil is my best friend. එතන the my best friend කියන්නේ නැහැ. නාම විශේෂණ පදයක සංසන්දනාත්මක රූප හා ඒවායේ භාවිතය සම්බන්ධයෙන් ඔබ දැන සිටිය යුතු ප්‍රධාන කරුණු ඒවායි. දැන් අපි ක්‍රියා විශේෂණ පදවලට යමු. පළමුවෙන් අපි බලමු ක්‍රියා විශේෂණ පදයක් හදාගන්නේ කොහොමද කියලා. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ක්‍රියා විශේෂණයක් ඉංග්‍රීසියෙන් තැනෙන්නේ නාම විශේෂණය අගට ly යන අකුරු දෙක එකතු කිරීමෙන්. උදාහරණ කිහිපයක් ගමු. මේ උදාහරණවල පළමුවෙන් මම දක්වලා තියෙන්නේ නාම විශේෂණ රූපයයි. ක්‍රියා විශේෂණය දක්වලා තියෙන්නේ දෙවනුවයි. ෆයිනල් අන්තිම, ෆයිනලි අන්තිමේට, ග්ලෑඩ් සතුටුදායක, ග්ලෑඩ්ලි සතුටින්, බ්‍රේව් නිර්භීත, බ්‍රේව්ලි නිර්භීත ලෙස, හැපි ප්‍රීතිමත්, හැපිලි ප්‍රීතියෙන්, බෑඩ් නරක, බෑඩ්ලි නරකට. නාම විශේෂණ හා ක්‍රියා විශේෂණ යන ඒ පද දෙවර්ගය භාවිතා වෙන හැටි බලා ගන්න උදාහරණයක් ගමු. මේ අන්තිම වාරයයි. This is the final term. එයා අන්තිමේට ආවා. He came finally. ක්‍රියා විශේෂණයක් සාමාන්‍යයෙන් අවසන් වන්නේ ly අකුරු දෙකෙන් වුණාට එසේ නොවන පද 14කුත් තියෙනවා. ඒවායේ ක්‍රියා විශේෂණ රූපයත් නාම විශේෂණයේ වගේමයි. fast, fast, fast,
hard 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 එවැනි පද දෙකක්. fast යන්න ඉක්මන් යන නාම විශේෂණ අර්ථයෙන්ද ඉක්මනට යන ක්‍රියා විශේෂණ අර්ථයෙන්ද භාවිතා වෙනවා. hard යන්න තද යන නාම විශේෂණ අර්ථයෙන්ද තදට යන ක්‍රියා විශේෂණ අර්ථයෙන්ද භාවිතා වෙනවා. උදාහරණයක් ගමු. මේ ලීය තදයි. This wood is hard. ඔහු තදට ඒ කියන්නේ මහන්සි වෙලා පාඩම් කරනවා. He studies hard. එවැනි පද ඇත්තේ බොහොම ටිකයි. ඒ වගේම නාම විශේෂණ පදයට ශබ්දයේ අතින් කිසිම සමානකමක් නැති ක්‍රියා විශේෂණ දෙක තුනකුත් තියෙනවා. හොඳ හා හොඳට යන පදවලට සමාන ඉංග්‍රීසි පද ඒ වගේ. හොඳ කියන්නේ good. හොඳට කියන්නේ well. රීටා හොඳ ශිෂ්‍යාවක්. රීටා is a good student. ඇය හොඳට ඉංග්‍රීසි කතා කරනවා. She speaks English well. ක්‍රියා විශේෂණයක් සංසන්දනාත්මකව භාවිතා වෙන්නේ බොහෝ දුරට නාම විශේෂණ පදයක් සංසන්දනාත්මකව භාවිතා වෙන විදියටමයි. උදාහරණයක් ගමු. නිමල් ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගත්තා. නිමල් learned English fast. රනිල් නිමල්ට වඩා ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගත්තා. රනිල් learned English faster than නිමල්. මුළු පන්තියෙම වඩාත්ම ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගත්තේ සුනිල්. Of the entire class, Sunil learned English the fastest. පාඩමේ ව්‍යාකරණ විස්තර කොටස එතනින් අවසන් වෙනවා. දැන් අපි කතාව පුහුණු කරන දෙවෙනි හෙවත් දෙබස් කොටසට යමු. අපි මේ පාඩමෙන් නාම විශේෂණ පද හා ක්‍රියා විශේෂණ පද ගැනත් ඒවායේ සංසන්දනාත්මක භාවිතය ගැනත් හොයලා බැලුවා. දැන් අපි ඒ දෙවර්ගයේ පද එදිනදා කතා බහේදී අපට හමුවන්නේ කොහොමද කියලා බලමු. ඒ සඳහා මම ඔබට දෙබස් කිහිපයක් දෙන්න යනවා. ඒවාට ඇහුම්කන් දෙනකොට සාමාන්‍ය විදිහටද සංසන්දනාත්මක විදිහටද ඒ දෙවර්ගයේ පද එම දෙබස් වල භාවිතා වෙලා තියෙන ආකාරය ඔබට වැටහෙනවාද කියලා බලන්න. 1. ඔයාගේ බයිසිකලේ ඔයාගේ අයියාගේ එකට වඩා ගණන්ද? නැහැ. මගේ එක එයාගේ එක තරම් ගණන් නැහැ. මගේ එක හුඟක් ලාභයි. Is your bicycle more expensive than your ayah's? No, my bicycle is not so expensive as his. Mine is very cheap. 2. කවුද වඩා මහත? රමණීද කමනීද? රමණී වඩා මහතයි. අපේ පන්තියේ වඩාත්ම මහත ගැහැණු ළමයා රමණී. Who is fatter, Ramani or Kamani? Ramani is fatter. Ramani is the fattest girl in our school. කවුද වඩා දක්ෂ? රනිල්ද කමල්ද? රනිල් වඩා දක්ෂයි. ඔහු කමල්ට වඩා හුඟක් දක්ෂයි. Who is cleverer, Ranil or Kamal? Ranil is cleverer. He is much cleverer than Kamal. 4. මොන ලිඳද වඩා ගැඹුරු? ඉස්කෝලේ ලිඳද පන්සලේ ලිඳද? පන්සලේ ලිඳ වඩා ගැඹුරුයි. ගමේ ගැඹුරුම ලිඳ පන්සලේ එකයි. Which is deeper, the well of the school or the well of the Pansala? The well of the Pansala is deeper. The deepest well in the village is the one of the Pansala. 5. කවුද වඩා පොහොසත්? කරුණාසේන මුදලාලිද ජයලත් මුදලාලිද? කරුණාසේන මුදලාලි වඩා පොහොසත්. ඔහු ජයලත් මුදලාලිට වඩා හුඟක් පොහොසත්. Who is richer, Karunasena Mudalali or Jailat Mudalali? Karunasena Mudalali is richer. He is much richer than Jayalat Mudalali. මේ දෙබස් වලට ඔබ හොඳින් ඇහුම්කන් දෙන්න ඇති කියලා මම හිතනවා. පරිපූර්ණ ඉංග්‍රීසි දැනුමක් ප්‍රදානය කිරීමේ අරමුණින් සකස් කරලා තියෙන ඉංග්‍රීසි කතා පුහුණුව යන මෙම පාඩම් මාලාවේ
13 වෙනි පාඩම එතනින් අවසන් වෙනවා. ඔබට සුබ දවසක් වේවා.